මම කැමති අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ උප්පත්ති පොතට පෙරලා ගන්නවා නම් උප්පත්ති පොතේ අපි පෙරලා ගන්න යනවා 28 වෙනි පරිච්ඡේදයට. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට යමක් කීවාද ඒ දේ ඉෂ්ට කරනවා. දෙවියන් වහන්සේ පුදුම සහ ලකුණු කරමින් උන්වහන්සේගේ වචනය උන්වහන්සේ ස්ථිර කරනවා. අපි දකින ක්‍රියාපොත තුල ජේසුස් වහන්සේ කියපු දේ ක්‍රියාපොත තුල අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ පුදුමද ලකුණුද කරමින් ඒ ගෝලයන්ගේ වචන ස්ථිර කළා. ඉතින් අද උදෑසන විසුදු ලියවිල්ලේ බලන්න යන උප්පත්ති පොතේ 27 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරු කල්ලි තමාගේ වැඩිමහල් පුත්‍රෝ ඒසව් කැඳවා මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද මම මේ යයි කීවේය. එවිට ඔහු කතා කොට බලව මම මහලුව සිටිමි. මාගේ මරණ දවසේ නොදනිමි. එබැවින් නොබේ ආයුධ වන ඊ කොපුවක් දුන්නත් රැගෙන වනයේට ගොස් මට මුවමස් ලබාගෙන මට රුචි වූ රසවත් කෑම සාදා පන්න. මා එයින් කා මැරෙන්න ප්‍රථමයෙන් මාගේ ආත්මය ඔබට ආශිර්වාද කරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නේ. අපි මෙතන දකිනවා මේ ඊසාක් ඇවිල්ලා ඔහුගේ මරණයට ප්‍රථමයෙන් තම වැඩිමහල් පුත්‍රයාට ආශිර්වාද කරන පිණිස ඔහු යම්කිසි නියෝගයක් දෙනවා. මොකද නියෝගය ආසා කරන දෙයක්. ඔහු මම මරණ දවස මම දන්නේ නැහැ. නමුත් දැන් මම සිටින්නේ මහලුවේ. ඒ නිසා මම මැරෙන්න ප්‍රථමයෙන් නොබට ආශිර්වාද කරන පිණිස ඔබ වනයේට ගොස් මුවකුමා ඒ මස් රසවත්ව රුචි ලෙස සාදා ගෙනත් දෙන්න මම ඔබට ආශිර්වාද කරන පිණිස. දයාවන්ත ආදරවන්ත සදාකාලික පියාණෙනි ඔබ වහන්සේ අද උදෑසන ඔබගේ වචන තුල ඔබ වහන්සේ කතා කරන්න ඔබගේ සෙනගට ප්‍රකාශ වෙන්න සෙනගට ඔබගේ වචනේ තේරුම් ගන්න ප්‍රඥාව නැනනුවන දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රියාදර සහෝදර සහෝදරියනි. මොකද සුදු ලියවිල්ලේ සඳහන් කරනවා හැම මොහොතකම ආශිර්වාද කරන්න අයිතිය තිබෙන්නේ පරමගිවිසුම අනුව පියවංශයයි. මවට ආශිර්වාද කරන්න බැරිද? මවට ආශිර්වාද කරන්න පුළුවන්. නමුත් හැම දෙයක්ම පැමිණෙන්නේ පියවංශ තුලුයි. ශාපේ පැමිණෙන්නේ පියවංශ තුලුයි. ආශිර්වාදේ පැමිණෙන්නේ පියවංශය තුලුයි. ප්‍රියතර සහෝදරයා සහෝදරියනි මේ ඊසාක් නම් කියනවා මම නුඹට ආශිර්වාද කරන පිණිස මම මේ ආසා කරන දේ ඔබ කරන්න. නමුත් මොකද්ද උනායි කියලා කියන්නේ? පස්වෙනි පදේ ඉඳන් කියනවා ඊසාක් තමාගේ පුත්‍රෝ ඒසව්ට කතා කරන කල රෙබෙකාට ඇසුනේය. ඒසව් දඩයම් කොට මුවමස් ගෙනර පිණිස වනයේට ගියාය. රෙබෙකා කියලා කියන්නේ අම්මා. රෙබෙකාට මේක ඇහුණා තාත්තා වැඩිමහල් පුත්‍රයාට කියනවා මම මැරෙන්න ප්‍රථමයෙන් නුඹට ආශිර්වාද කරන පිණිස මම ආසා කරන මේ කෑම නුඹ හදලා මා ළඟට ගෙන්න මගේ මරණ ප්‍රථමයෙන් නුඹට ආශිර්වාද කරන පිණිස. ලියවිලි සඳහන් කරනවා ඒසව්ගේ අම්මා වන රෙබෙකාට මේක ඇහුණා. අම්මා මොනවද කළේ? අම්මා පුතාට මේ ගැන ධෛර්යයක් දුන්නාද? අම්මා පුතාට උපදෙසක් දුන්නාද? නැහැ. මොනවාද අම්මා කළේ? එවිට රෙබෙකා ඇගේ පුත්‍රෝ යාකෝබ්ට කතා කරමින් බලව නුඹගේ පියා මා විසින් කාලා මාගේ මරණයට ප්‍රථමයෙන් ස්වාමින් වහන්සේ ඉදිරියේ නුඹට ආශිර්වාද කරන පිණිස මට මුවමස් ගෙනු රසවත් කෑමක් සාදා පන්න නුඹගේ සහෝදරෝ ඒසව්ට කියනවා ඇසින්. දැන් අම්මා වැඩිමහල් පුත්‍රයාට මේකට පොඩි සහයෝගයක් දුන්නේ නැහැ.
දැන් බාල පුත්‍රයා වන යාකොබ්ට ඉඳන් කියනවා නුඹගේ තාත්තා නුඹගේ අයියට මෙවැනි දෙයක් කියනවා මගේ කනට ඇසුණා. මගේ කනට ඇසුණා. ඒ නිසා අටවෙනි පදේ නම් කියනවා එබැවින් මාගේ පුත්‍රය මා නුඹට අනකරන කාරණා ගැන මාගේ හඬට කීකරු යන්න. දැන් එළුරලට ගොස් එතනින් හොඳ එළු පෙට්ටියක් දෙදෙනෙකු මට ගෙනෙන්න. මම ඔවුන්ගේ නුඹගේ පියාට පියූ රසවත් කෑම සාදා දෙන්නෙමි. නුඹේ පියා කාලා තමාගේ මරණ ප්‍රථමෙන් නුඹට ආශිර්වාද කරන පිණිස ඒවා ඔව් වෙතට රැගෙන ඵලයන්යි කිව්වා. දැන් අම්මා කරන්නේ මොනවද? අම්මා කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් අපි දකිනවා මෙතනදී ඇවිල්ලා මේ වාංචනික ක්‍රියාවක්. අපි දකින්නේ එහෙමයි. මොකද දැන් තාත්තාගේ කැමැත්ත තිබුණේ වැඩි මහත් පුත්‍රයාට ආශිර්වාද කරන්නයි. දැන් අම්මට මේ දේ හැයිලා අම්මා බාල පුත්‍රයා වන යාකොබ්ට ඉඳන් කියනවා මට මේ දේ හැවුණා. ඒ නිසා ඔබ මුවෙක් බලන්න ඕනේ නෑ. එඩු ගාලට ගිහිල්ලා එළුවෙක් ගෙනල්ලා මම නුඹට මේක රසවත්ව හදලා දෙන්නම්. තාත්තට දීලා තාත්තගේ ආශිර්වාද ලබා ගන්න. කපටිකමක්ද? යාළුව සහෝදරයන් සඳ අපි දකිනවා මේක ඇවිල්ලා තාමත් වංචනික කපටි ප්‍රෝණාකාරී ක්‍රියාවක් බව. නමුත් ඒ රෙබෙකා ඒ ආකාරයෙන් කළේ. ඒ රෙබෙකා එවැනි ආකාරයෙන් කපටි ක්‍රියාවක් කළේ. යාළුව සහෝදරයන් සහෝදරිය අපි දකිනවා සුදු ලියවිල්ල තුල උපත්ති 25 වෙනි පරිච්ඡේදය තුලම අපි දකිනවා 25 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ ආබ්‍රාහම්ගේ පුත්‍රෝ ඊසාක්ගේ පරම්පරාවන් මේ ආබ්‍රාහම්ට දාව ඊසාක් උපන්නේ. ඊසාක්ට පදන් ආරාමේ සිරිය බෙතුල්ගේ දූ සිරිය ලාබන්ගේ සහෝදරි රෙබෙකා තම භාර්යාවකට පාවාගත් කල්ලි 40 අවුරුද්දක් වයස්සිය. ඊසාක් තමාගේ භාර්යාව වද බැවින් ඈ උදෙසා ස්වාමීන් වහන්සේට කන්නලව් කළේය. ස්වාමීන් වහන්සේ ඔහුගේ කන්නලව පිළිගත්සේක. ඔහුගේ භාර්යාව රෙබෙකා ගර්භණී වූවාය. දවෝද ඇගේ කුසේ එකට දැඟලුවෝය. එවිට ඈ මෙහෙමනම් මම මක්නිසා ජීවත් වෙන්නේ ඈ ස්වාමීන් වහන්සේගේ විචාර දෙස ගියාය. ස්වාමීන් වහන්සේ නුඹගේ කුසේ ಜಾති දෙකක් සිටිදී. සෙනග දෙවර්ගයක් නුඹගේ උදුරේ බෙදී යන්නෝය. එක් සෙනගක් අනික් සෙනගට වඩා බලවත් වන්නේ. වැඩිමලා බාලයට මික් කරන්නේ. මෙන්න මේක තමයි රෙබෙකාගේ මනස තුල තැන්පත් වෙලා තිබිච්ච දේ. රෙබෙකා මෙතන කපටිකමක් කරන්නේ නැහැ. රෙබෙකාගේ ස්වාමීන් වහන්සේ කියලා තිබුණා වැඩිමල් සහෝදරයා බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාට වඩා උසස් වෙනවා. වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට මෙහෙම කරනවා. මේක අනාගත වාක්‍යයක්. මේ කිව්වා අනාගත වාක්‍ය ඇගේ සිත තුළ තිබුණා, ඇගේ මනස තුළ තිබුණා. මොකද දෙවියන් වහන්සේ කියපු දේ ඒ ආශිර්වාදේ ලබා දෙන පිණිස තමයි මේ අම්මා ක්‍රියාත්මක වෙන්නේ. අපි දකිනවා සුදු ලියවිල තුළ මේක ඊටාත්ම කපටිකමක් කියලා. නමුත් පියාදර සහෝදරයා සහෝදරි මේක කපටිකමක් නොවේ. ඇගේ කුසට දරුවෝ ආවම දෙවියන් වහන්සේගෙන් විචාරන්න ගියාම දෙවියන් වහන්සේ කිව්වේ කුමක්ද? වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයාට මෙහෙවර කරනවා. නුඹගේ කුසේ ජාති දෙකක් බිහි වෙනවා. මේ දේ ඉෂ්ට වන පිරිස පියාදර සහෝදරයා සහෝදරි රෙබෙකා ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා සුදු ලියවිල්ල තුල ඊට පස්සේ යාකොබ්ට ඒසව් කියලා හිතේ තියාගෙන ඊසාක් ආශිර්වාද කරනවා. නමුත් ඒසව්ට මේ ආශිර්වාදය අහිමුනේ. මොකද වැඩිමහල් දරුවාට තමයි දෙවියන් වහන්සේ හැම මොහොතකම ඊශ්‍රායලේ උරුමෙ තිබෙන්නේ. ඒසව්ට මේ ආශිර්වාදය අහිමුනේ. හේබ්‍රේ පොතේ නම් කියනවා ඒසව්ගේ කාරණාව ගැන. මොකද ඒසව්ගේ කාරණාව? ඒසව් යොදඩයක් කාරේ. ඒසව්
දවසක් බඩගිනි වෙලා එද්දී තම මල්ලි වන යාකෝබ් වෑංජන පිගානක් කමින් සිටිනවා. මේ වෑංජන පිගාන කමින් සිටිනකොට බඩගිනි ඔහු තුල මාංශයේ තෘෂ්ණාව ඇයිසිලා තිබුණේ බඩගින්න නිසා. ඔහු මල්ලිට ඉඳන් කියනවා ඔය රතු පාට කෑම වලින් මට ටිකක් දෙන්න. නමුත් යාකෝබ් හැම මොහොතකම දෙවියන් වහන්සේගේ දේවල් වලට ආස කළා. ඔව් දන්නවා කුරුදුල්කම කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදයක්. ඔව් කුමක්ද කරන්නේ? ඔව් අයියට ඉඳන් කියනවා නුඹගේ කුරුදුල්කම අද මට විකුණන්න මම නුඹට මේ වෑංජන පිගාන දෙනවා. ඒසාව කල්පනා කළා දැන් මට තිබෙන්නේ බඩගින්න. මගේ කුරුදුල්කම මට වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට වැඩක් නැහැ. ඔව් කුමක්ද කරන්නේ? මේ කෑම පිගානට තම කුරුදුල්කම තම මල්ලිට වික්කා. හේබ්‍ර පොතේ ගැන සඳහන් කරනවා. ඔව් ඊට පස්සේ ඕනෑ කමින් ඒ ගැන යාඥා කළා. කවුද ඒසාව? නැවත මේ කුරුදුල්කම ලබා ගන්න පිරිස ඕනෑ කමින් ඒ ගැන යාඥා කළා. නමුත් ඔවුන්ට ලබා ගන්න නොහැකි බව හේබ්‍ර 12 වෙනි පරිච්ඡේදයේ ලියා තිබෙනවා. ඔබ කේවල බලන්න හේබ්‍ර 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ ඉඳලා ලියලා තිබෙනවා. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අද කිතුනුවත් කුමක්ද කරන්නේ? ඒ මොහොතේ යමක් ලබා ගන්න තමාගේ කුරුදුල්කම විමුරන. අපි හැම කෙනෙක්ම ඇවිල්ලා දෙවියන් වහන්සේට කුරුදුල් දරුවෝ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට කුරුදුල් දරුවෝ. දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන උරුමය ලබා ගන්න පිණිස දීලා තිබෙන දේ තමයි දෙවියන් වහන්සේගේ දරුකම. අපි බොහෝ විට අපි කරන්නේ කුමක්ද? මේ දරුකම අපි උකසට තබලා අපි ඒ මොහොතේ ලබා ගන්න තිබෙන දෙයක් අපි ලබා ගන්න පිණිස අපි කටයුතු කරනවා. යාදර සහෝදරයන් සහෝදරිය ඒසාව පළමුවෙන්ම තමාගේ මාංශයේ තිබෙන තෘෂ්ණාව නිසා ඔව් තමාට දෙවියන් වහන්සේ දුන්නා ඒ ආශිර්වාදය අහිමි කරගත්තා. කුරුදුල්කම ඔවුන් දෙවෙනි ආශිර්වාදය අහිමි වුණා. ඔවුන් දෙවෙනි ආශිර්වාදය අහිමි වුණා. මොකද දෙවෙනි ආශිර්වාදය? මොකද අම්මා කෙනෙකුට බෑ ආශිර්වාද කරන්න. පුළුවන් ආශිර්වාද කරන්න. නමුත් ඒ පියවංශෙන් තමයි ආශිර්වාදෙ පැමිණෙන්නේ. අම්මා කෙනෙකුට පුළුවන් දරුවෙක් වෙනුවෙන් යාඥා කරන්න. මොකද සුදු වීමේ සඳහන් කරනවා තිමෝතියස් ගැන. තිමෝතියස් තුල තිබෙනව ඇදහිල්ල ආවේ තාත්තගෙන් නෙමෙයි. ඒ ඇදහිල්ල පැමිණුනේ අම්මා තුලින්. අම්මට කොහෙන්ද ඇදහිල්ල ආවේ? අම්මගේ අම්මා තුලින්. යාදර සහෝදරයන් සහෝදරියන් නමුත් මේ ඊශ්‍රායලෙ මෙතන කතා කරන්නේ පියවංශෙන් දෙනව ආශිර්වාදය ගැන. නමුත් උට පියවංශෙන් ලැබෙන ආශිර්වාදය අහිමි වුණා. මොකද ඔව් පළවෙනි ආශිර්වාදය ඔව් අහිමි කරගත්ත නිසා. එනිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය අපි බොහෝ විට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ගැන. අපි දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්නේ. ඒ හේතුව දැන් මෝසෙස් කිව්වා ඊශ්‍රායල් ජනතාවට නොබලාට මා සමාන අනාගත වක්තෘ කෙනෙක් නැගිටලා දෙනවා. නොබලාට මා සමානම අනාගත වක්තෘ කෙනෙක් දෙවියන් වහන්සේ විසින් නැගිටලා දෙනවා. නමුත් උන්වහන්සේ සමග ප්‍රවේශයෙන් ගනුදෙනු කරන්නේ. ඒ උන්වහන්සේට ප්‍රවේශයෙන් ගනුදෙනු කරන්න කියලා කිව්වේ උන්වහන්සේ කුරීරු නපුරු පලිගන්න දෙවි කෙනෙක්ද නැහැ. මේ යේසුස් වහන්සේ ගැන කිව්වේ ප්‍රවේශයෙන් උන්වහන්සේට ගනුදෙනු කරන්න කියලා කිව්වේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේගේ ආඥා ශික්ෂා ආරක්ෂා කරන කල්ලි අපි ආශිර්වාද ලබනවා. අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. අපි උන්වහන්සේගේ ආඥා කඩන මොහොතේදී උන්වහන්සේගේ ආශිර්වාදය අපට අහිමි වෙනවා. ඒකයි උන්වහන්සේ සමග ප්‍රවේශයෙන් ගනුදෙනු කරන්න කියලා කිව්වේ. උන්වහන්සේ කුරීරු දෙවි කෙනෙක් නිසා නෙමෙයි. උන්වහන්සේ ඇවිල්ලා මනුෂ්‍යයන්ගෙන් පරිගන්න දෙවි කෙනෙක් නිසා නොවේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ කියපු දේ උන්වහන්සේ ඉෂ්ට කරන්න උන්වහන්සේ බැඳී සිටිනවා. රෙබෙකාගේ මනස තුල තිබුණේ දෙවියන් වහන්සේ ඇයට කියපු දේ වැඩිමහල් සහෝදරයා බාල සහෝදරයාට මෙහෙවර කරනවා. අපේ ජීවිත තුල දෙවියන් වහන්සේ කියපු දේ ඉෂ්ට කරන්න උන්වහන්සේ බැඳී සිටිනවා. අපි සුදු ලියවිලි පෙරලා ගමු. දෙක රාජාවලිය පොතට. දෙක රාජාවලිය පොතේ
දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වුණු දැනක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා විසින් කිව්වා. ලීවිල් සඳහන් කරනවා දෙක රාජාවලියේ 6 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ. ඔබට දෙවියන් වහන්සේගේ වචනය ඔබට කතා කරලා ඇති. සමහර අනාගත වක්තෘවරුන් තුලින් ඔබට දෙවියන් වහන්සේගේ වචනය පොරොන්දු දීලා ඇති. ඔබට අනාගත වාක්‍ය පවසලා ඇති. ප්‍රියදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ කිව්වා උදේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවමයි. දෙවියන් වහන්සේගේ දාසයෙක්ගේ මුගෙන් දෙවියන් වහන්සේ වචනයක් කීවාද ඒක පුදුම ලකුණු කරලා උන්වහන්සේගේ ඉෂ්ට කරනවා. දැන් මේ දෙවිනි රාජාවලියේ 6 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ නම් කියනවා ඉන්පසු සිරියේ රජු බෙන්හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේ. දැන් අතන දෙවියන් වහන්සේගේ වචන ඉෂ්ට කරන පිණිස අපි දකිනවා අපි හිතනවා රෙබෙකා කපටිකමක් කළායි කියලා. නමුත් රෙබෙකා කපටිකමක් කළේ නෑ. රෙබෙකා දෙවියන් වහන්සේගේ ඒ අනාගත වාක්‍ය ඉෂ්ට කරගන්න පිණිස ඇය කටයුතු කරනවා. දැන් මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිසෙක් විසින් කිව්වා වචනයන් දෙවියන් වහන්සේ පුදුම ලකුණු කරමින් දෙවියන් වහන්සේ ස්ථිර කරන බව. ඊපසු සිරියේ රජු බෙන්හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේ. මහත් සාගතයක්ද සමාරිය විය. කොටුළු ඉසක් රිදී ෂෙකල් 80කටත් පරිදි වසුණු කැප් එකකින් 4 කොටසක් රිදී ෂෙකල් 5කටත් විකිරෙන තෙක් ඔව් සමාරිය වටලාගෙන සිටියෝ. මෙතන සාගතයක් ගැන කතා කරනවා. නමුත් මේ සාගතයේදී ප්‍රියදර සහෝදරයා සහෝදරිය ඊ타ත්ම දුක්බර සිදුවීමක් සිදු වෙනවා. මොකද්ද මේ දුක්බර සිදුවීම? 26 වෙනි පදේ නම් කියනවා ඊශ්‍රායල් රජු පෞර පිට යන කල ඉස්රියෙක් මාගේ ස්වාමිය රජුරුවනි පිහිටුව මැනවයි කියා මුර ගැසුවේය. ඔව් ස්වාමින් වහන්සේ නොබට පිහිට නොමනසේක් නම් මම කොතනින් නොබට පිහිට වෙන්නයි පාවරෙන්ද නොත් මිදිපැසෙන්ද කියා නොබ කියා නොබට මක් වෙලාදයි ඇගෙන් ඇසුවෝය. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැත්නම් කාටවත් ආශිර්වාද කරන්න බෑ. දෙවියන් වහන්සේ අන නොකලසේක් නම් කිසිවක් සිදුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ අන නොකලා නම් අපේ අත අපිට උස්සන්න බෑ. නුඹ හිතන්නේ මේ ශරීරය මගේ. නමුත් ප්‍රියදර සහෝදරයා සහෝදරිය මේ ශරීරය අපේ තමයි. මේ ශරීරය අපේ නෙමෙයි. මේ ශරීරයේ අවයවයන් ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුලයි. දෙවියන් වහන්සේ මවල තිබෙන ආකාරයටයි. දෙවියන් වහන්සේ සියල්ලට අන කරන්න ඕනේ. අද උදෑසන දෙවියන් වහන්සේ අන කළා නැගෙනහිරෙන් ඉර නගින පිණිස. ආයි සවසන උන්වහන්සේ අන කරනවා බස්නායෙන් ඉර බැහැලා යන්න. දෙවියන් වහන්සේ අන නොකලසේක් නම් කිසිවක් සිදු නොවන බර යෙරමියා විලාප ගී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ ලියා තිබෙනවා. දැන් මේ ඊශ්‍රායල් රජ අහනවා මම මොකකින් ඔබට උපකාර කරන්නද? දෙවියන් වහන්සේ යමක් නොකරන සේක් නම් මම මොනවද කරන්නේ? මොකද සිදු වෙලා තිබෙන්නේ? ප්‍රියදර සහෝදරයා සහෝදරිය 28 වෙනි පදේ අහනවා නුඹලාට මක් වෙලාද ඇසුවේ? ඈද නුඹගේ පුත්‍රයා අද අපට කන්න තියන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයි මේ ස්ත්‍රිය මට කීවාය. එසේ අපි මාගේ පුත්‍රයා උයා කෑමෙමුව. පසුවදා නුඹගේ පුත්‍රයා අපට කන්න තියන්නයි ඈට කීවෙමි. නමුත් ඇගේ පුත්‍රයා ඈ සංගවාගෙන ඉන්නවායයි කීවාය. හරි කනගාටුදායක සිදුවීමක්. මේ සාගතේ නිසා දඟුවන්න මරාගෙන කනවා. මොනවාමුණු ක්‍රියාවක්ද? මොකද්ද මේ රජතුමාලා කියන ප්‍රශ්නය? මේ ස්ත්‍රී නම් කියනවා අපි කතා කරගත්තා. ඊයේ මගේ පුත්‍රයාව අපි උයාගෙන කෑවා. අද ඇගේ පුත්‍රයාව ඉල්ලනවා. ඇගේ පුත්‍රයාව දෙන්නේ නැහැ. විය යුතු දේවල්ද? වෙන්න පුළුවන් දේවල්ද? නමුත් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ කාරුණිකද? දෙවියන් වහන්සේ කාරුණික නැහැ. ඇයි එනම් මේ දේවල් සිදුවන්නේ? ප්‍රියදර සහෝදරයෝ සහෝදරිය ඇයි මේ දේවල් සිදුවන්නේ?
තිස්සනි පදේ නම් කියන එකල රජ පවුර පිට යමින් සිටියේය. ඕවනා ඉස්ත්‍රීගේ වචන අසා තමාගේ ඇඳුම් හිරාගත්තේය. සෙනග බලා ඔව් ඇඟ යටට ගෝණිරදී ඇඳ තිබෙනවා දුටුවේය. එවිට ශාපාගේ පුත්‍රෝ එලිෂාගේ ඉස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන් වහන්සේ මටත් එසේමය ඊට වැඩිව කරනසේකයි කිව්වේය. දැන් රජතුමා උරුම වෙන්නේ කාටද? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත් එක්කලා. මේ වෙන්නා වූ මේ අවාසනාවන්ත ක්‍රියාවන් ගැන මේ සිදු නොවිය යුතු දේවල් සිදු වෙද්දී දේශය තුල රජතුමා කා සමගද උරණ වෙන්නේ? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂා සමග. බලන්න මෙතන කියන්නේ එලිෂා වැඩිමහල්ලන් සමග තමාගේ ගෙදර වාඩි වී ඉදිද්දී රජතුමා වෙතින් මිනිස්සෙකු යැවිය. නමුත් පණිවිඩකාරයා ඕ ළඟට එන්න පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කතා කොට අර මිනිමරුවගේ පුතා මාගේ ඉස කපා දමන්නට එව් බව නොබලාට පෙනෙනවාද? නොබලා බලා සිට පණිවිඩකාරයා ආවම ඔහුට ඇතුල් වෙන්න ඉඩ නොදී දොරවසා ඒ තද කරගෙන සිටපල්ලා. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අදිශබ්දය ඇසෙන්නේ නැද්දයි කීවේය. ඔවුන් සමග කතා කරද්දිම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කතා කොට මේ නපුර ස්වාමින් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ මොකටදයි කීවේ. රජතුමා ඉරන් කියන මේ නපුර ඇවිල්ලා ස්වාමින් වහන්සේගෙනුයි. ඥාන සහෝදරයා දෙවියන් වහන්සේ ලියවිල්ල අපි පොරොත්තු වෙලා තිනවා නපුරෙන් අපිව පරීක්ෂා කරන්නේ නැහැ. සුනාමිය ආපු වෙලාවේ මිනිස්සු නම් කිව්වා සුනාමිය ඇවිල්ලා දෙවියන් වහන්සේ මිනිස්සුන්ට යමක් උගන්වන්න දෙවියන් වහන්සේ එව්වා උදයක් සුනාමිය. ඥාන සහෝදරයා සුනාමිය විනාශය ඇවිල්ලා දෙවියන් වහන්සේ නෙමෙයි. සුනාමිය කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ මොහොතකට තප්පර කීපයකට උන්වහන්සේගේ අත පැත්තකට ගත්තා. ඒකේ යෝග්‍යයේ ජීවිතය ගැන යක්ෂයා ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ මොකද්ද? ඔව් වටා තිබෙන ආරක්ෂිත වලල්ල අයින් කරන්න. ඔව් වටා තිබෙන ආරක්ෂිත වලල්ල අයින් කළාම යෝ නොබ ඉදිරියේ නොබට දොස් කියමින් නොබ ඉදිරියේ පනා දුවනවා. සුනාමිය කුමද සිදුවන්නේ? දෙවියන් වහන්සේ මොහොතකට උන්වහන්සේගේ අත පැත්තකට ගත්තා. තප්පර කීපයයි ඊටු සියලු විනාශ කළේ යක්ෂයා. ජීවිත බිලිගත්තේ දේපල විනාශ කළේ මේ හැම දෙයක්ම කළේ යක්ෂයා. අපේ ජීවිත වෙනත් එක අපි දෙවියන් වහන්සේගේ ආරක්ෂිත වලල්ල තුල අපි සිටින්න ඕනේ. දෙවියන් වහන්සේගේ ආරක්ෂිත වලල්ල තුල අපි නොසිටියොත් එම සතුරාල පුළුවන්කම තියෙනවා අපේ ජීවිතේ ඇතුල් වන්න. අපේ ජීවිතේ නපුරගෙන ඉන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. මේ ලියවිලි ප්‍රකාර මේ සුචරිත දෙවියන් වහන්සේ, මේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ මුළු මිනිස් සංගතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න තරම් ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ මනුෂ්‍යගේ කුරීරු ලෙස පරිගන්නේ නැහැ. දෙවියන් වහන්සේ කුරීරු ලෙස මනුෂ්‍යගේ පරිගන්නේ නැහැ. එවැනි දෙවි කෙනෙක් නෙමෙයි අපිට සිටින්නේ. ක්‍රියාදර සහෝදරයේ නමුත් මනුෂ්‍යයා දේව රැකවලෙන් මනුෂ්‍යයා ගිලිහුණාම කොහොමද සිදු වෙන්නේ? සතුරාට පුළුවන්කම තියනවා මනුෂ්‍යයා තුරට ඇවිල්ලා මනුෂ්‍යයාට විනාශී කෙරෙන්නේ. සුනාමිය සිදුවේ ඒකයි. දැන් මෙතන මේ රජතුමා කාටද දොස් කියන්නේ? ඉස්සල්ලා උරුණා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වල එලිෂා සමග. දැන් ඉඳන් කියනවා මේ නපුර පැමිණ තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. මනුෂ්‍යගේ ජීවිතය තුළ බොහෝ දේවල් පැමිණෙන්නේ නොහැදිලිවන්තකම නිසා, නොහැදිලිකාරකම නිසා, දෙවියන් වහන්සේගේ ආඥා ශික්ෂාවල් කඩ කිරීම තුළ. ඥාන සහෝදරිය මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදයි කීවේය. එවිට එලිෂා කතා කොට දැන් රජතුමා නම් කරන මම තවත් මොකටද දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තු වෙන්නේ? අද මිනිස්සු කියනවා මේ දේ. ඔය දෙවියන් වහන්සේගේ වැඩක් නෑ. අපි තවත් මොකටද දෙවියන් වහන්සේ ගැන අපි බලාපොරොත්තු වෙන්නේ? අපි දෙවියන් වහන්සේට යාඥා කළා. කොහොම අපිට උත්තර? බයිබලයේ සඳහන් කරනවා යාකෝබ්ගේ 4 වෙනි පරිච්ඡේදය අපි යුතු ලෙස යාඥා කරන්නේ.
තෘෂ්ණාව අනුව ඒ නිසා ඔබලාට ලැබෙන්නේ නැහැ කියලා යාකෝබ්ගේ යවපත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ ලියා තිබෙනවා. සහෝදරයා යාඥා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘත්ති අනුව. ඒ නිසා දැන් මෙතන මොනවද කියන්නේ? උන් දැන් කියනවා ඒ දෙවියන් වහන්සේගෙන් මට වැඩක් නැහැ. නමුත් එලිෂා කතා කොට ස්වාමීන් වහන්සේගේ වචනය අසාපල්ලා හෙට මේ වේලාවට පමණ ශකලයකට සීන් පිටි මිම්මක් ශකලයට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවේ විකිනවා ඇත කියා ස්වාමීන් වහන්සේ වදාරනසේකයි කිව්වේ. දේශේ සාගතය ගහකොළොක්කෝ වේලිලා ගබඩාටු පුතු වල මුකුත්ම නැහැ. මිනිස්සු කන්න නැතුව දරුවන්ව මරාගෙන කනවා. ඊතරම් දේශයේ සාගතයක් ඇවිල්ලා තිබෙනවා. සමාරියේ සාගතය. නමුත් මේ දෙවියන් වහන්සේගේ මිනිස්සුන් නම් කියනවා හෙට මේ වෙලාව වන විට පිටිරාත්තලක් ශකලයකට විකිරෙනවා. ක්‍රියාවල සහෝදරි කොහොමද වෙන්නේ? ගබඩාවල මුකුත් නැහැ. අටවල මුකුත් රැස් කරලා නැහැ. සියල්ල ඉවරයි. දේශයේ නියගය. නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සුන් නම් කියනවා සීන් පිටි මිම්මක් ශකලයකටද යව මිමි දෙකක් සමාරියේ දොරටුවේ විකින්නව ඇත කියා ස්වාමින් වහන්සේ වදාරනසේකයි කිව්වේ. දෙවියන් වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්න. රෝමෝදේ නම් කියනවා ආබ්‍රහම්ගේ ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේ ඔහුට දරුවෙක් දෙනවා කියලා පොරොන්දු වුණා. දෙවියන් වහන්සේ දරුවෙක් දුන්නා. දැන් දෙවියන් වහන්සේ දරුවව අවුරුදු 12ක් වයසට ආපුවම දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම් ඔබගේ එකම පුතා මොරියා දේශයට ගිහිලා මොරියා කන්ද තුල මට දබර පූජාවකට ඔප්පු කරන්න. කාටද කරන්න පුළුවන්? අවුරුදු 25ක් බලාගෙන ඉඳලා මහලු වයසේදී දෙවියන් වහන්සේ දුන්නා වූ දරුවා දැන් අවුරුදු 12ක් ඔවුන්ගේ තුරුලේ හුරතලේ හැදුනා මේ දරුවා දැන් දෙවියන් වහන්සේ කියනවා දමන පූජාවකට ඔප්පු කරන්න. ආබ්‍රහම් දෙවියන් වහන්සේට කී කරුණා. රෝම පොතේ නම් කියනවා ආබ්‍රහම් කීවා දෙවියන් වහන්සේට පුළුවන් දරුවන්ගෙන් ගල් වලින් මට දරුවන් උපදවලා දෙන්න. මම දෙවියන් වහන්සේට කී කරුවෙනවා. යාදර සහෝදරි දෙවියන් වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්න. ඕක කියනවා ගල් වලින් පුළුවන් දෙවියන් වහන්සේට දරුවන් උපදවලා දෙන්න. මම දෙවියන් වහන්සේට කී කරුව මගේ එකම දරුවව මම ගිහිල්ලා මම දවන පූජාවකට ඔප්පු කරනවා. නමුත් ආබ්‍රහම් තුල ඇදහිල්ලක් තියෙන්නේ නැති. මොකද ඒ කියන්නේ ආබ්‍රහම් මොරියා කන්ද ළඟට ගිහිල්ලා සේවකයන් ඉඳන් කියනවා නුඹලා මෙතන නතර වෙන්න. මම මගේ දරුවා සමග ගොස් දෙවියන් වහන්සේට පූජාවල් ඔප්පු කර නැවත පැමිණෙන්න තුල ඇදහිල්ලේ ප්‍රකාශනයක් ඔව් කරන්නේ. අපි ගිහිල්ලා දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරලා අපි එනතුරු නුඹලා මෙතන නතර වෙන්න. ඔව් කිව්වේ නෑ ඔව් තනියම එනවයි කියලා. ඔව් දන්නවා දෙවියන් වහන්සේ අකාරුණික නැහැ. නමුත් මම දෙවියන් වහන්සේට කීකරු වෙලා මම දෙවියන් වහන්සේ කරන්න කිව්ව දේ මම කරනවා. යාදර සහෝදරි අපි කරන්න ඕනේ ඒකයි. දෙවියන් වහන්සේ අපිට මොනවද කියන්නේ? අපි ඒ දේ කළ යුතුයි. දෙවියන් වහන්සේට පුළුවන් නැති දේ ඇති කරන්න. දැන් මේ එලිෂා නම් කියනවා දේශේ සාගතය දරුවෝ මරාගෙන කනවා කන්න නැතුව. නමුත් නම් කියනවා හෙට මේ වගේ වෙලාවට වාසල් දොරටුව ළඟ පිටි රාත්තරක් ශකලයකට විකිරෙනවා. නමුත් මොනවද මෙතන උනායි කියලා කියන්නේ? වදාරසේකයි කීවේ එවිට රජු අත පිට හේතු වී සිටි අධිපති තෙමේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයට උත්තර දෙමින් ස්වාමින් වහන්සේ ආකාශයේ කවුළු සෑදුවත් මේක සිදුවිය හැකිදයි කීවේය. ඒක නොබේ ඇස්වලින් දකින්නේය නුඹුත් ඒ නොකන්නේයයි ඔහුට කීවේය. රජතුමාගේ ඇලේට හේතු වෙලා හිටියා රජතුමාගේ ඇමති නම් කියනවා දෙවියන් වහන්සේ ආකාශයේ කවුරු හැරියත් මේ දේ සිදුවන්නේ නැහැ. ඒ දේශේ සාගතය. දරුවන් මරාගෙන කනවා. අතුවල මුකුත් නැහැ. ගබඩාවල මුකුත් නැහැ.
ඔව් කියනවා දෙවියන් වහන්සේ ආකාශේ කවුරු හැදියත් මේ දේ සිදුවන්නේ නැහැ. ටයිටැනික් නැවතුනේ ඒකයි. ටයිටැනික් නැව හදලා ඒ නැව හදපු නිර්මාතෘලයන් නම් කිව්ව මොකද්ද? මේ නැව විනාශ කරන්න දෙවියන් වහන්සේටවත් බෑ. දෙවියන් වහන්සේටවත් බෑ. අද අපි සමහර වෙලාවට කියනවා මේ මනුෂ්‍යවර වෙනස් කරන්න අපිට බෑ. අපි කවදාකවත් ඒ දේ කියන්න බෑ. දෙවියන් වහන්සේට පුළුවන්. මේ නැව හදලා ඉඳන් කියනවා දෙවියන් වහන්සේටවත් බෑ මේ නැව විනාශ කරන්න. මංගල ගමනේදීම අයිස් කන්දක හැපුණා. සියල්ල විනාශයි. දෙවියන් වහන්සේට අපි යොමු කරන්න බෑ. නොරවටෙන්න දෙවියන් වහන්සේට සරදම් කරන්න කිසිම නුපුරුවන. දෙවියන් වහන්සේට බැරි දෙයක් නෑ. නමුත් මේ දැන් හැමති ඉඳන් කියනවා ආකාශේ කවුරු හැරියත් මේ දේ සිදුවන්නේ නෑ. දෙවියන් වහන්සේගේ මිනිස්සු නම් කියනවා නුඹගේ ඇස් වලින් දකිනවා විතරයි නුඹ මේකට සම්බන්ධ වන්නේ නෑ. මොනවද උනේ? දෙවියන් වහන්සේ කියපු දේ දෙවියන් වහන්සේ කරනවා. අපි ගීතිකාවක් ගායනා කරන දෙවිදු සොයන්නේ මට කිසිදා කිසි යහපතකින් අඩු නොවේ. දෙවිදු කියූ දේ දෙවිදුන් සපුරයි. ඒ සැකයක් මට නෑ. හොඳත් පොළ සන්නාදයක් දෙමු. දෙවිදු කියූ දේ දෙවිදුන් සපුරයි. ඒ සැකයක් මට නෑ. දැන් මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කියපු දේ ඇමති මොනවද කරන්නේ? ඔව් සැක කළා. නමුත් දෙවියන් වහන්සේ මේ දේ ඉෂ්ට කරන්නේ කොහොමද? තුන්වෙනි පදේ නම් කියන හත්වෙනි පරිච්ඡේදයේ දෙක රාජාවලි කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් වාසල් දොරකඩ සිටියේය. ඔව් එකිනෙකා කතා කොට අපි නැහිනතුරු කුමට මේ සිටිමුද? අපි නුවරට ඇතුල් වෙමුයි කීවත් නුවර සාගතයේ තිබෙන බැවින් අපි එයි නසිනවා ඇත. මේ සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් වවෙල්ලා අපි සිරිවරුන්ගේ සේනාවට එක් වෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත් වෙනවා. ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධ වෙනවා පමණක් යයි කිව්වේ. දැන් මෙතන සඳහන් කරන කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් ගැන. දේශේ සාගතේ කන්නේ නැහැ. දැන් මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනා කතිකා කරගන්නවා. අපි ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. සිරියන් හමුදාවට අපි බහර වෙනවා. මොකද හේතුව ඇවිල්ලා සිරියන් හමුදාවේ කඳවුර තුල කෑම තිබෙනවා. ඕන් කෑම ගබඩා කරන්න තිබෙනවා. යාවද සමුද්‍රයේ සමුද්‍රයෙන් කියනවා ඕන් ආරක්ෂා කළොත් අපි ජීවත් වෙනවා. නැත්නම් අපි කොහොමද මැරෙනවනේ සාගතේනේ. සාගතෙන් අපි කොහොමද මැරෙනවා. ඒ නිසා අපි මේ තීරණය අරගෙන යමු. පස්වෙනි පදේ ඉඳන් කියන එසේ ඔව් සිරියන්ගේ කඳවුරේ යන පිරිස අරුණ වේලාවේ නැගුණේය. නමුත් ඔව් සිරියන්ගේ කඳවුරේ සීමාවට පැමුණු විට ඒ කිසිවෙක් නැති බව කඳවුරට සෙනග නැති වෙන්නේ නැහැ. කඳවුරක් අතහැරලා යන්නෙත් නැහැ. මොකද මේ වන විට මේ ඊශ්‍රායලයේ සිරියාවේ අතර තිබෙන ප්‍රශ්නයක්. කවදාකවත් සිරියන් හමුදාව කඳවුර අතහැරලා යන්නේ නැහැ. නමුත් ඔවුන් කුෂ්ඨ රෝගීන් 4 දෙනා මේ කඳවුරට ගියාම ප්‍රියාදර සහෝදරිය ලියවිලි සඳහන් කරනවා කිසිවෙක් නැති බව. මොකද වෙලා තියෙන්නේ? හාස්කමේ දෙවියන් වහන්සේලා අපි හොඳ අපල සන්නාදයක් දෙමු. මොනවද මේ හාස්කමේ දෙවියන් වහන්සේ කරලා තියෙන්නේ? මක්නිසාද ස්වාමින් වහන්සේ රථ ഘോഷාවක්ද අශ්ව ഘോഷාවක්ද යන මහත් සේනාවක ഘോഷාවක් සිරියන්ගොන්ගේ සේනාවට ඇසෙන්ට සැලසූසේක. ඔව් එකිනෙකා කතා කොට ඊශ්‍රායල් රජ හිත්තිවරුන්ගේද මිසවරුන්ගේද රජුන් අපට විරුද්ධව කුලියට ගෙන්වා ගත්තේ කියා නැගිට රැහින් පලා ගියෝය. මෙන්න දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ වචන ඉෂ්ට කරන පිරිස දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය. දෙවියන් වහන්සේගේ මිනිස්යා කිව්වා උදේ දෙවියන් වහන්සේ ඉෂ්ට කරන පිරිස දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය. දෙවියන් වහන්සේ මොනවද කරලා දෙන්නේ? මේ සිරියන් වරුන්ට කඳවුර අතහැර යන්න ඔවුන් තුල මහත් භීතියක් ඇති කරලා තියෙනවා. මොකක්ද භීතිය? දෙවියන් වහන්සේ ඔවුන්ට ඇසෙන්න සැලසුවා මහත් යුද සේනාවක අශ්වයන්ගේ ഘോഷා ශබ්දයක්. ඔවුන් මොනවද කරන්නේ? ඔවුන් හිතුවේ මේ
රජතුමා ඇවිල්ලා හිත්තිබරුන්වත් තමත් හමුදාවකුත් එකට එකතු කරගෙන ඔවුන්ට විරුද්ධව නැගිටිනවා. ඒ නිසා ඔවුන් මොනවද කරන්නේ? ඔවුන් මේ කඳුර අතහැරලා ඔවුන් පලා ගිහිල්ලා. ප්‍රියාද සහෝදරයා සහෝදරිය මොනවද උනායි කියලා කියන්නේ? හත්වෙනි පදේ නම් කියනවා නැගිටරෙන් පලා ගියෝය. ඔවුන් තමුන්ගේ කූඩාරම්ද අස්වැන්ද කොටුරුවන්ද ඇතුළුව කඳුර තිබුණු හැටියටම අත්තර තමුන්ගේ ප්‍රාණය ගලවා ගන්න පිණිස පලා ගියෝය. දෙවියන් වහන්සේ මොන බියක් ඔවුන් තුළ ඇති කරන්න ඇද්ද? දෙවියන් වහන්සේ මහත් වූ බියක් ඔවුන් තුළ ඇති කළා. ඔවුන් කුමක්ද කරන්නේ? ඔවුන් කඳුර අතහැරලා ගියා. නමුත් මෙයාගේ සහෝදරයා සහෝදරිය මොනවද උනායි කියලා කියන්නේ? ලියවිලි සඳහන් කරන 8 වෙනි පදේ ඒ කුෂ්ඨ රෝගයෙන් කඳුරු සීමාවට පැමුණු විට ඔව් එක් කුඩාරවල ඇතුල් වී කාබී එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සංගවා තබා නැවත හැරි ඇවිත් වෙන කුඩාරවල ඇතුල් වී එතනනුත් රැගෙන ගොස් සංගවා තැබුවෝය. එවිට එකිනෙකා කතා කොට අප කරන දේ හරි නැත. අද දවස් හොඳ ආරංචි ඇති දවසක් තිබෙද්දී අපි නිශ්ශබ්දව සිටිමු. උදේ එළි වෙනතුරු ප්‍රමාද වුණොත් අපට වරද පැමිණේ. ඒ නිසා වරෙල්ලා අපි රජ ගෙදරට ධම්මමුවයි කිව්වේ. මුළු දේශයේම සාගතය. මුළු දේශයේම දුක් විඳිනවසරද? දරුවන්ව මරාගෙන කනවා. නෝ මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනාට දැන් උන්ට ආහාර දෙනවා. ඔවුන් මේවා සංගවා තැබුවා. නමුත් ඔවුන්ගේ සිත කතා කරනවා. ඒ දෙවියන් වහන්සේගේ මිනිස්සුගේ වචන දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මිනිස්සුගේ වචනය දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්න ඕනේ. දැන් මොකද කියනවා අපි මේ දේ කරන්නේ හොඳ නෑ. අද හොඳ ආරංචි දවසක්. අපි කියලා රජතුමාට මේවව දන්නමු. මොකද දන්නන්නේ? අපි මේ කඳවුරට ගියා. මේ කඳවුරේ කිසි කෙනෙක් නෑ. ඇතිතරම් ආහාර තියනවම මේ රජතුමාට අපි දන්නමු. බලමු මොනවද උනේ කියලා. 10 වෙනි පදේ නම් කියනවා මෙසේ ඔව් එවෙත් නුවර දොරපාලයන්ට හඬගසා කතා කොට අපි සිටිවරුනේ කඳවුරට ගියමුව. ඒ කිසි මිනිසෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත. බැඳපු අස්කෝ බැඳපු කොටුව සිටි කූඩාරම් තිබුණු හැටියටම තිබේ ඕන්ති කීවේය. දුර්පාලව හඬගසා රජ ගෙදර වැසියන්ට දැන්වෝය. රජ මේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කතා කොට ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාර්යවලට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව් දනිති. එබැවින් අප නුවරින් පිටතට ආකල ඔව් අප පන පිටින් අල්ලා නුවරට ඇතුල් වන්න සිතාගෙන පිටත සැඟවී ඉන්නට කඳුරු අත්තර කිව්මේ කීවෝය. නමුත් රජතුමා මේ දේ විශ්වාස කළේ නැහැ. රජතුමා හිතුවා මේක ඇවිල්ලා සිරියවරුන්ගේ මොකක් හරි කුමන්ත්‍රණයක්. ඔව්ව අල්ලගන්න පිණිස මොන් අතෝපු උගුලක්. නමුත් ඒක නෙවෙයි උනේ. 13 වෙනි පදේ නම් කියනවා සේවකයන්ගේ එක්කෙනෙක් උත්තර දෙමින් නුවර ඉතුරුව සිටිනවා හස්තයන්ගෙන් 5 දෙනෙක් රැගෙන ගොස් බලන්ට මිනිසයන්ට යවුව. ඔවුන් මේ ඉතුරුව සිටින මුළු ඊශ්‍රායල් පුත්‍රයන් මෙන්න ඔවුන් විනාශ මුළු ඊශ්‍රායල් සමූහ මෙන්න කිව්වේය. ඔව් අස්වැයන්ගේ දූ රථ දෙකක් ගත්තෝය. ගොස් බලාපල්ලයි කියා රජ සිරිය සේනාව පස්සේ ඔවුන් යැවීය. ඔවුන් පස්සේ යොර්දානය දක්වා ගියෝය. මාවත දිගටම සිරියන් වරුන් ඉක්මනින් පලා යද්දී විසිකල වස්ත්‍රද සාභාජනද පිරී තිබුණේය. පණිවිඩකාරයෝ ඇවිත් රජුට දැන්වුවේ. මොනතරම් බියක් ඇති වෙන්නේ නැද්ද? ඔවුන් කඩිනමින් පලා ගියා. පස්සන බලා පලා ගියා. ඔවුන්ට එවැනි බීජයක් ඇති වුණා. ඉතින් කියනවා ඔවුන් යද්දී ඔවුන්ගේ වස්ත්‍ර හැරිලා ඒව ගන්නවත් ඔවුන් ආපහු හැරුන්නේ නැහැ. එච්චර ඔවුන් තුල ඇති වුණා බිය. ප්‍රියවර සහෝදරයන් සහෝදරිය දෙවියන් වහන්සේ කරන දේවල් වලට කිසිවක් එකතු කරන්නත් බෑ, ඒ කිසිවක් අඩු කරන්නත් බෑ. අපිට සිටින්නේ බලවන්ත දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේ අපව කැඳෙව්වේ දහසක් අතරින්. දෙවියන් වහන්සේ අපව උන්වහන්සේ දහසක් අතරින් කැඳවලා උන්වහන්සේ අපේ ජීවිතේ හැම මොහොතකම සුරක්ෂිත කරන්න, නිරෝගීකම දෙන්න, රැකවරණය හැම දෙයක්ම දෙන්න උන්වහන්සේ බැඳී සිටිනවා. ඒක අපි මොළේ ආවත් අපි බය විය යුත්තේ නැත්තේ. දාවිත් රජතුමා කියනවා භූමිකම්පාවල් ආවත් කඳු පැලුණත් මුහුද ගොඩ ගැලුවත් අපි බය වන්නේ නැහැ. මක්නිසාද දෙවියන් වහන්සේ මා සමග සිටින නිසා. ලෝකෙට මොන වසංගතාවවත් අපි බය වෙන්නේ නැහැ. ලෝකෙට මොන පීඩාවල් ආවල් අපි බය වෙන්නේ නැහැ. ඒ හේතුව අපි ස්වාමීන් වහන්සේ අපේ පක්ෂ සිටිනසේක නම් අපි කාටද බය වන්නේ? අද
මනුෂ්‍යයා තුළ තිබෙන්නේ දෙවියන් වහන්සේ තමා සමග සිටින බව තමාට විශ්වාසයක් නැතිකමයි. නමුත් එලිෂාට ලොකු විශ්වාසයක් තියෙනවා දෙවියන් වහන්සේ ඔහුගේ වචනේ පුදුම ලකුණු කරමින් ස්ථිර කරන බව. දෙවියන් වහන්සේ මොකද කතා කරලා කියනවා දෙවියන් වහන්සේ වචනේ ඉෂ්ට කරන පිණිස දෙවියන් වහන්සේ මොකද කරන්නේ? සිරිවරුන් තුල මහ පියක් ඇති වුණා. බලව මොනවද උනේ කියලා. දාසයනේ පදේ නම් කියනවා කඳුර කොල්ල කෑවෝයි මෙසේ ස්වාමීන් වහන්සේගේ වචන ලෙස ශකලයට සීන් පිටි නැලියක් ශකලයට යව නැලි දෙකක් විකිනෙන්න යෙදුනේය. තමාගේ අත පිට රජු හේතු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලා ගැනීමට පත් කරන ලද්දේය. ඔව් දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔව් කීලස සිද්ධ වුණේය. යවනැලි දෙකක් ශකලයකට සීන් මිටි නැලියක් ශකලයකට හෙට මේ වේලාවට පමණ සමාරයේ දොරටුවේ විකිරණ ඇත කියා දෙවියන් වහන්සේ මනුෂ්‍යයා රජුට කතා කර කී විට ඒ අධිපතියා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට උත්තර දෙමින් බලව ස්වාමින් වහන්සේ ආසේ කවුරු සෑදුවත් එබඳු දෙයක් සිද්ධ විය හැකිදයි කීවේය. එලිෂා කතා කොට නොබ ඒක නොබගේ ඇස් වලින් දකින්නේය. නමුත් ඒ නොකන්නේ යයි කීවේ. එසේම ඔහුට සිදු විය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේ. ක්‍රියාදර සහෝදරයා දෙවියන් වහන්සේ කිව් දේ දෙවියන් වහන්සේ කරනවා. දෙවියන් වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ. අපිට තියෙන දෙවියන් වහන්සේ පදින් අල්ලගන්න. බලන්න දෙවියන් වහන්සේ වචන ඉෂ්ට කරගෙන සකුමන්ද කරන්නේ. දෙවියන් වහන්සේ මහත් වූ පියක් ඇති කළා ඒ බලවත් වූ සිවියන් හමුදාවට. ඒ අධිපතින්ට බියක් ඇති කරලා මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යගේ වචන ඉෂ්ට කළා. අපේ ජීවිත තුළ දෙවියන් වහන්සේ අපිව කැඳෙවි අපිව අතහැරලා යන්න නෙමෙයි. අපිට අමාරු අවස්ථාවලදී අපිට ගමන් කරන්න සිදු වුණා දෙවියන් වහන්සේ අපිව අහක ගමන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිව අතහරින්නේ නැහැ. ඒ අමාරුකම අපේ ජීවිතවල බලපවතින්නේ නැහැ. ක්‍රියාදර සහෝදරයා සහෝදරිය මොකද දෙවියන් වහන්සේ කැඳවූ තැනන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේව තදින් අල්ලගන්න. දෙවියන් වහන්සේගේ වචනේ පුදුම සහ ලකුණු කරමින් උන්වහන්සේ ස්ථිර කරනවා. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරනසේවා අපි දෙන්නේ. Haleluya. Stuti veva devian vahans. Prashansa veva devian vahans. Sadakal devian vahans stuti. Swamini Rebecca tulin Rebecca ට කතා කරපු දේ. ස්වාමිනේ ඇය ඒක ක්‍රියාවට නැගුවා. ඒ රෙබෙකා ඒක ක්‍රියාවට නගපු නිසා තමයි අද ඊශ්‍රායල් ජාතිය සිටින්නේ. මොකද ඒ රෙබෙකා කරපු ක්‍රියාව තුළ ඒ පියාගේ ආශිර්වාදය තුළ යාකොබ් තුලින් තමයි ඊශ්‍රායල් ගෝත්‍ර 12 ඇති වෙන්නේ. ඊශ්‍රායල් ජාතිය බිහිවුනේ එතනිනුයි. රෙබෙකා කපටි කෛරාටික ක්‍රියාවක් කළේ නැහැ. දෙවියන් වහන්සේ ඇයට දුන්නා වූ අනාගත වාක්‍යය ඇය ක්‍රියා කළේ. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා එලිෂා කිව්වා වූ වචනයයි ඉෂ්ට වුණේ. දෙවියන් වහන්සේ ඒ දේ ඉෂ්ට කරන්න උන්වහන්සේ ප්‍රාතිහාර කරන දෙවියන් වහන්සේයි. එනිසා ඔබ අද දවසේ මෙනෙහි කරන්න. ඔබට අතීතේ වර්තමානයේ දෙවියන් වහන්සේ යමක් ඔබට කතා කරලා ඇති. ඔබ සමහර වෙලාවට ඔබ හිතනවා මගේ ජීවිතේ මේ දේ ඉෂ්ට වෙලා නැහැ කියලා. නමුත් ඥාන සහෝදරයා සහෝදරිය ඒ දේ ඉෂ්ට වෙනවා. දෙවියන් වහන්සේ ඔබට කිව්වා උදේ දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්න උන්වහන්සේ වැඩි සිටිනවා. ඔබ ඒ පොරොන්දු අලුත් කරගන්න, ඒ වචන අලුත් කරගන්න, ඒ වචන තුල සිට ගන්න දෙවියන් වහන්සේ පුදුමසා ලකුණු කරමින් ඔබගේ ජීවිතය තුල ඒ දේ ඉෂ්ට කරනවා. හාලෙලූයා. සමාදන් පිටපත් එකතු කරන්න අපි ආඥා කළ දේ මේ අවසන් කරන දිනස. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. प्रशंसा वेवा नमस्कार वेवा और वे सलित हालेलुया प्रशंसा नमस्कार